ආයුබෝවන් ඔබ සැමටම අද අයිඩියා ගේට්ස් වැඩසටහනට කැඳවාගෙන ආවේ. ඇත්තටම එතුමාගේ කාර්යාලයට තමයි අපි ආවේ. ඒ වැඩසටහනට කැඳවාගෙන ආවේ වේවැල් පිත්තල ලී මැටි සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න රණවීර මැතිතුමා. ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. එතකොට මේ අයිඩියා ගේට්ස් වැඩසටහනේ ආරම්භය තමයි කාලීන සමාජ දේශපාලන කතිකාවක් නිර්මාණය කිරීම සියලු ප්‍රශ්න සම්බන්ධයෙන්. පහුගිය කාලේ ප්‍රසන්න රණවීර ඇමතිතුමා කියන්නේ පොළොවේ පය ගහලා හිටපු නායකයෙක්. එතුමා ගැන විවිධ කතා විවිධ සමාජ මාධ්‍ය ඇතුලේ පළ වෙලා තිබ්බා. නමුත් එතුමාට බාර දුන්නා විශේෂපතයක් මේ අලුත් ආණ්ඩුව ඇතුලේ. ඒ විශේෂපතය මං හිතන්නේ එතුමා මහන්සි වෙලා කරනවද කොහෙද? මෑත කාලේ මං හිතන්නේ එතුමාව මේ සමාජ මාධ්‍ය ඇතුලේ එච්චර දැක්කෙත් නෑ. මොකද මේ කතිකාවකට ලක්ුන්නේ නෑ. එතුමා සැලකිය යුතු ප්‍රමාණයකින් මං හිතන්නේ බිම්මට්ටමේ මේ ග්‍රාමීය කර්මාන්ත නගා සිටීම වෙනුවෙන් මෙහෙයුමක නියැලෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. එහෙමද ඇමතුමා? අපිට පසුගිය කාලේ අපි මුලින්ම මේ අමාත්‍යාංශයේ මුණ ලැබුණාන් පසුව අපි විවිධ ශාස්ත්‍රීය විවිධ පුද්ගලයෝ ගෙනල්ලා වෘත්තිකයෝ ඒ වගේම ව්‍යාපාරිකයෝ ඊට පස්සේ නිලධාරීන් ඊට පසුව මේ සියලු තොරතුරු අපි අරගෙන මහ පොළොවර ගම බිමට බැහැලා ඒ ප්‍රායෝගිකත්වය අපි පිළිබඳව අපි සොයා බැලුවා. ඊට පස්සේ ගරු නාම රාජපක්ෂ මහත්මයාගේ බැසිල් රාජපක්ෂ මහත්මයාගේ සංකල්පයකට අනුව සියලුම ග්‍රාමීය ආර්ථික සංවර්ධන බලකාය කියලා බලකායක් හදලා තියෙනවා. ඒ බලකායත් එක්ක අපිට රට වටේම ගිහිල්ලා ශනිකව ජනතාවගේ ගැටලු මේ අපේ අමාත්‍යාංශය විතරක් නෙමෙයි දීවර අමාත්‍යාංශය වේවා වැවිලි අමාත්‍යාංශය කර්මාන්ත අමාත්‍යාංශය මේ සියලු අමාත්‍යාංශ අපි ටීම් 4කට බෙදලා අපි කටයුතු කරනවා ශනිකව විසඳුම් ලබා දීම සඳහා. මම හිතන්නේ ලබන මාසات දිගටම දාලා තියෙනවා. දැන් ගිය 9 වෙනිදා 10 වෙනිදා අපි පොළොන්නරුවේ අනුරාධපුරෙත් සිටියේ. ඒ නිසා දැන් ආය 22 වෙනිදා රත්නපුර දිස්ත්‍රික්කයේ යොදාගෙන තිබෙනවා. මම හිතන්නේ අපි ඉදිරියේදී මේ කොරෝනා කාලෙත් ඒ වැඩ ටික කරගෙන යනවා. මේට සම්බන්ධ නැති පිට පළාත් වලට ගිහිල්ලා පොළොන්නරු අනුරාධපුර වගේ ප්‍රදේශවල ඒ කොරෝනා වසංගතයේ සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව අපි ඒවට කටයුතු කරගෙන යනවා. ඇත්තටම දැන් මේ අපනයන ආනයන පිළිබඳ නීති රීති සකස් වුණායින් පස්සේ මම හිතන්නේ කර්මාන්තයට ලොකු සේවයක් වෙන්නේ නැති යම් ප්‍රමාණයකට. මොකද හේතුව මේ තරඟකාරී මිලක් සහ තරඟකාරී නිෂ්පාදන ගණනාවක් මේ ලංකාවට මේ ආනයන මට්ටමේ තිබ්බේ. ඉතින් ඒකින්ද ඒ ක්‍රියාවලිය ගැන මොකද්ද තියෙන අදහස? අපි ආනයන සීමා කිරීම සමග ආනයන ආදේශක භාණ්ඩ අපේ රට තුල නිෂ්පාදනය කරන්න ජනතාව පෙළඹුණා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ආයතනය මගින් මාස් සමාගමත් එක්ක අපි අවබෝධතා ගිවිසුමක් අපි අත්සන් කරනු ලැබුවා. මොකද වුන් කෝටි 4.5ක චීනෙන් තමයි පිටරටින් තමයි ඔවුන් අර ඔවුන්ගේ සේවකයන්ට වාර්ෂිකව ලබා දෙන ත්‍යාගය ලබා දීම සඳහා කටයුතු කරේ. නමුත් අපි සාකච්ඡා කළා අපි ඒක දේශීය කර්මාන්තකරුවන්ට ලබා දෙන්න කටයුතු කරා. මම හිතන්නේ මේ කොරෝනා ව්‍යසනයේ වෙලාවෙත් ඒ ග්‍රාමීය කර්මාන්තකරුවන් තමන්ගේ නිවස්වල ඉඳන් ඒ අවශ්‍ය කරන නිෂ්පාදනය සිදුවීම් පවතිනවා. මම හිතන්නේ ඒක ලොකු ශක්තියක් වුණා අපේ ජනතාවට. ඇත්තටම තව එකක් මම මේ කියන්නේ දැන් ඔය බතික් අමාත්‍යාංශයේ තීරණයක් අරගන්න තිබ්බ මම දැක්කා ජනමාධ්‍ය තුල පළ වෙනවා එක දිනයක් බතික් අඳින්න ඕනි කියලා රාජ්‍ය ආයතන වල. ඒ වගේ මම හිතන්නේ ඔබතුමාටත් තියෙන අවස්ථාව මම හිතන්නේ රාජ්‍ය ආයතන පද්ධතිය. මොකද ලංකාවේ පෞද්ගලික ආයතන වලට වඩා විශාල ප්‍රජාවක් රාජ්‍ය සේවයේ නියැලෙනවා. ඒකින්ද මේ අය දැනුවත් කරන සහ මේ පද්ධතියට මේ ග්‍රාමීය කර්මාන්ත එකතු කරන්නේ. අපි දයාසිරි ජයසේකර අමාත්‍යතුමාත් සමග සාපේක්ෂව අපි සංකල්පෙ හිටියා. නමුත් අපිට වෙලා තිබ්බේ ඒ අවශ්‍ය කරන තාක්ෂණයෙන් සමහරක් ඒව සම්බන්ධ දැන් අපි මැටි වීදුරුවක් මේ ගුරුලේතුවක් හදනවා නම් සමහරක් වෙලාවට ඒ වලින් වතුර පිට වෙනවා. ඔෆිස් එකේ කාර්යාලයේ මේස තියන්න බෑ. මේස දිලාපත් වෙන්න බලනවා. මොකද වැඩි වෙලා තිබ්බම වතුර කාන්දු වෙන නිසා. නමුත් හරි ප්‍රමිතියෙන් යුක්ත කලයක් මේ ගුරුලේතුවක් අපි හදාගන්න තමයි කටයුතු කළේ. ඒ නිසා අපි ඒවා සහ අපි දන්නවා ජනවාරි 1 වෙනිදාට අපේ පවුල් 65 ලක්ෂයක් ඉන්නවා රටේ. අපි කිරිය මුට්ටිය ඇතිලිය වළඳ අද ඒ තැනට පත් කරොත් මම හිතන්නේ අපේ කර්මාන්ත විශාල සේවයක් ඇති වෙනවා. ඒ වගේම පෙබරවාරි 14 වෙනිදා දෙනවා වැලන්ටයින් ඩේ එක.
ඉතින් අපි විශාල ආනයන කරන රත්තරන් වලින් තමයි මිලදී අරන් දෙන්නේ. නමුත් එදාට අපේ නව තරුණ පරපුරට ආකල්පමය වෙනසක් ඇති කරලා අපි මේ අපේ අමාත්‍යාංශය අර ඉදිවෙන විශාල විස්තර භාණ්ඩ තියෙනවා. ඒවා ත්‍යාග කරන්න පුළුවන්. ඉතින් අපි මේ මට්ටමට ගේන්න තමයි හිතියේ මේ ඒ වැඩ කටයුතු කරන් යනකොට තමයි මේ රටේ පවතින මේ අద్භූත නිර්මාණය. අර මේ පහුගිය දවස්වල ගඟට දාපු මුට්ටියට සම්බන්ධ නැහැ නේ. ගඟට දාපු මුට්ටිය අපේ කර්මාන්තයේ දිනුවගෙන් තමයි අරන් දෙන්න මම සම්බන්ධ නැහැ. මොකද හේතුව මොකද අර කැලණියේ ණයටත් සම්බන්ධ කරා ඔබතුමා මම හිතන සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් නැහැ. ඒකින්ද මම මේ කියන්නේ ගඟට දාපු මුට්ටියටත් සම්බන්ධයක් නැහැ ඔබතුමාගේ. මම මේක මේ විහිළුවට නෙමෙයි අහුවේ ඇත්තටම සමාජ කතිකාවේ සමාජ අදත් පාර්ලිමේන්තුවේම කිව්වා අපේ කිසිම සම්බන්ධයක් නැහැ. හරි. එතකොට මට මේ පොඩි දේශපාලන ප්‍රශ්නයක් අහන්න තියෙනවා ඔබතුමාගෙන්. දැන් ඔබතුමාලගේ දිස්ත්‍රික්කයේ නායකයා තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා. මං හිතන්නේ මේ පොහොට්ටුව කියන්නේ පොහොට්ටුව නිර්මාණයේ යටිපෙළ අතිවිශාල කාර්යභාරයක් කරේ එතුමා කියලා මුළු රටම දන්නවා. ඉතින් එතුමා පාර්ලිමේන්තු ආගමනය ගැන මේ ඔබතුමාට තියෙන මොන වගේ අදහසක්? පාර්ලිමේන්තුවට එතුමා එදා නියතමානීව අපි 2015 ජනවාරි 8 වෙනිදා පරාජයට පත් වුණ එක ඔව් වෙනින් කාපිටවත් පැටවුවේ නැහැ. ඔව් ඒ වැඩ කටයුත්ත ඒකේ වගකීම පරාජයේ වගකීම එතුමා බොහොම හොඳට පැහැදිලිවම බාරගත්තා. ඊට පස්සේ ඔව් ගිහලා සැලසුම් හදලා මේත් ඇවිල්ලා ඔව් සිරගත වෙලා ඉඳද්දිත් හදලා අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය බිහි කරලා අපි මැතිවරණය 3ක් එක දිගට ජයග්‍රහණය කරන්න මෙහෙව්වේ ඒ සංවිධාන ශක්තිය සහ ජාලය හැදුවේ තනිකර බසිල් රාජපක්ෂ මැතිතුමා. එතුමාට ඒ ජාලය ඇදලා දේශපාලනය කරන්න පුළුවන් නම් ඇයි එතුමාට පාර්ලිමේන්තුවේ වල දේශපාලනය කරන්න බැරි? එතුමා දක්ෂෙක් යමක් නිර්මාණකරුවෙක් දක්ෂෙක්. ඒ නිසා ඔහුගේ හැකියාව අපේ රටට අවශ්‍ය වෙ පවතිනවා. ඒ නිසා අපි බොහොම පැහැදිලිවම එතුමා එනකොට මම අපි බොහොම එකඟයි. ඒකම ඔහු දැනටත් මම හිතන්නේ ජනාධිපති කොවිඩ් කාර්ය සාධන බලකායේ ප්‍රධානියා විදිහට වැඩ කටයුතු කරනවා. ඒ මෙහෙයුමේ විශාල වැඩ කොටසක් කරනවා. ඒ නිසා එහෙම කරන්න බැසිල් මහත්තයාට පුළුවන් නම් ඇයි බැසිල් මහත්තයා පාර්ලිමේන්තුවේ වෙලා යමක් කරනවට බය? ඔය විපක්ෂය දන්නවා බැසිල් ආවොත් ලේසි නෑ කියලා. ඒ නිසා තමයි අද විපක්ෂ බයේ තමයි හඬ නගන්නේ. ඊළඟට තව දේශපාලන ගැටලුවක් මේ කාලේ සමාජ මාධ්‍යයේ පළවෙනි ඉතාම වැදගත් දේශපාලන ගැටලුවක් වෙලා තියෙනවා. නමුත් මේ ලොකු වැදගත්කමක් කියලා සාමාන්‍ය තේරෙන අයට තේරෙන්නේ නැහැ. මොකද හේතුව දේශපාලනයේදී ජාතිවාදය පාවිච්චි කරන එක එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. එක්ක මුස්ලිම් ජාතිවාදය හරි සිංහල ජාතිවාදය හරි පාවිච්චි කරන එක එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒකිට දේශපාලනයේ හැංගිලා හිටපු සමහර චරිතත් කරලියට අවිල්ලා තියෙනවා මේ කතාව හින්දා මේ මැරෙන මිනිස්සු වලලනවද පුච්චනවද කියන ප්‍රශ්නෙත් එක්ක. ඇත්තටම මේක මේ ಜಾති ආගම් ભેදයක් මත තියෙන ප්‍රශ්නයක් නෙමෙයි කියලා අපිටත් හිතෙනවා මාධ්‍යවේදීන් හැටියට. මම හිතන්නේ ඔබතුමාගෙනුත් මේකට උත්තරයක් අවශ්‍යයි. මොකද හේතුව ඔබතුමාත් වගකිය යුතු රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට මේක ගැන හිතන අදහස. සංස්කෘතිය අපේ සිංහල සංස්කෘතිය වෙනයි. එතකොට මුස්ලිම් සංස්කෘතිය වෙනයි. ඒ වගේම කතෝලික සංස්කෘතිය වෙනයි. දැන් අපිව හින්දු සංස්කෘතිය වෙනයි. හින්දු අය තනිකර වල්ලන්නේ නැහැ. සමහර අය වල්ලනවා. සමහර අයව මේ පුච්චන මේ ආදාහනය කරනවා. ඒකම අපිත් එහෙමයි. දැන් එනාට කතෝලික භක්තියෙන් ගත්තම කවදාවත් ආදාහන කටයුතු කරන්නේ නැහැ. ඔවුන් වලන එක විතරයි කරන්නේ. ඒ වගේ තමයි මුස්ලිම් ජනතාව. මේ නිසා අද බොහොම කතෝලික ජනතාවට කියනවා මේ රටේ නීතියට අනුව වෛද්‍ය උපදෙස් වලට අනුව වැඩ කරනවා කියලා බොහොම පැහැදිලිවම කමිටුවපත් කරලා තිනවා. අපි දේශපාලනයෙන් නෙමේ වෛද්‍ය කටයුතු වල තීන්දුව ගන්න. ඒ තීන්දුව ගන්නේ වෛද්‍යවරු. ඒ නිසා වෛද්‍යවරුන් දෙන නිර්දේශයට අනුකූලව වැඩ කළ යුතුයි කියන තැන මම ඉන්නවා. ඔව් පැහැදිලිව. එතකොට දැන් ඒකේ ඇත්තටම වෛද්‍යවරුන් දෙන නිර්දේශය අනුව නෙමේ ගැටලුව තියෙන්නේ. අර පහුගිය දවස්වල මේ අමාත්‍ය මණ්ඩලය ඇතුලේ කතාවක් සිද්ධ වෙලා අමාත්‍ය මණ්ඩලේ ඉඩම් හොයන්න කියලා බාර දුන්නයි කියලා කියනවා. ඊළඟට මෙතන දැන් අමාත්‍යවරු කීප දෙනෙක් වෙන ප්‍රකාශ නිකුත් කරනවා. ඒකේ ගැටලුව ඇවිල්ලා තියෙන්නේ නැතු මේ සමාජ මාධ්‍යයේ ඇතුලේ ඔක මහා කතිකාවක් බවට පත් වුණේ ඒකින්ද. බොහොම පැහැදිලි. මම හිතන්නේ පොදු කතාවයකට ඇවිල්ලා නැහැ. නිකන් ඔය කොයි හරි කතාවකට වෙන්නේ නැතුව වෙලා තියෙන්නේ. එහෙම කොහොමත්
කැබිනට් එක තීන්දුව ගන්නේ දේශපාලනික කාරණාවල් මිසක වෛද්‍ය කාරණාවලට කැබිනට් එක තීන්දුව ගන්නේ නැහැනේ. ඔව්. ඇත්තටම ඔබතුමාගෙන් තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් ඔබතුමත් කියලා තිබ්බා මේ දැන් මැටි ඇමති කියලා කියන්න මට ලැජ්ජාවක් නැහැ. මට කියන්න මැටි ඇමති කියලා ඒක ප්‍රශ්නයක් නැහැ කියලා පත්තරේට කියලා තිබ්බා. පත්තරේ මං හිතන්නේ ෆුල් පේජ් එක පිටුවක් එහෙම පිටින්ම ආටිකල් එකක් ගියා ඒක ගැන. ඒ ආටිකල් එක යන වෙලාවෙත් මේ ඒ ආටිකල් යන වෙලාවෙත් හැමතිස්සෙම මේ මැටි කර්මාන්තය විතරයි අද නිශ්චය වෙලා තියෙන්නේ. හැබැයි ඔබතුමාගේ විෂයපතය ඇතුලේ තියෙනවා වේවැල් එතනින් එහාට ගියයින් පස්සේ මේ මොනවාද මේ වෙන ග්‍රාමීය කර්මාන්ත ගොඩක් තියෙනවා විෂයපතේට. එතකොට මම කියන්නේ ඒක ගැන මොකද දැන් අපි මේ අද දැන් මැටි ගැන කතා කරනවා හැල්ලුවට වගේත් අද පිත්තල කර්මාන්තේ අද අපි ගිය සුමානේ කැබිනට් පේපර් එක දාලා අපි සම්මත කරගත්තා අපේ අමාත්‍යාංශයට මෙතන මොකද පිත්තල අමාත්‍යාංශයේ පිත්තල ඇමතිවරයා විදිහට මම පත් වුණාට කර්මාන්තකරුවන්ට පිත්තල දෙන්න මට හැකියාවක් තිබුණේ නැහැ. ඒක IDB එක හරහා තමයි සිදු වුණේ. නමුත් අපි කැබිනට් පේපර් එකක් දාලා අපේ අමාත්‍යාංශයටත් ටෙලිකොම් එකකින්, ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකකින්, රේල්වේ එකකින් මේ ආයතන වලින් සිකන අබලි ද්‍රව්‍ය අරගෙන කර්මාන්තකරුවන්ට දෙන්න. අපි ඒ පියවර සාධනීය පියවර අපි අරගෙන තියෙනවා. මොකද මම හිතන්නේ අපි විශාල ලෙස ඉන්දියාවෙන් නිමි ද්‍රව්‍ය ආනයනය කරනවා. උදාහරණයක් විදිහට සරණේරු දොර ජනේල වලට අවශ්‍ය කරන ඒ භාණ්ඩ විශාල ප්‍රමාණයක් අපි පිටරටින් ආනයනය කරනවා. නමුත් මම හිතන්නේ අපිට ඒක මෙහි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ දක්ෂයෝ, ඒ මැෂින්, ඒ උපකරණ ඔක්කොම තියෙනවා. උන්ට අමුද්‍රව්‍ය වල හිඟයක් තමයි තිබ්බේ. ඒ සඳහා මම හිතන්නේ ඒ පිත්තල කරුවන්ගේ සංගමයේ මට සුබපතලා එවලා තිබ්බා. අපි මේ ගත්ත ව්‍යායාමන ස්තුති කළා. නැත්තම් පිත්තල කර්මාන්තේ අරගෙන පිටරට පෞගිය කාලෙම කරේ කර්මාන්තකරුවන්ට නොදී පිටරට අපනයනය කරපු එක උදාහරණ විදියක් විතර ගත්තොත් පිත්තල මේ රුපියල් 500ක් 600ක් වෙන්නේ ඉන්දියාවට ගමු රුපියල් 1200 300 විකුණන්න පුළුවන්. ඉතින් එකට එකක් අධික 100%ක ලාභයක් තියෙන ව්‍යාපාරයක්. ඒ නිසා අපි ඒ ඔක්කොම අපේ අමාත්‍යාංශය අපි විමල අමාත්‍යමත් එක්ක සාකච්ඡා කළා. විමල අමාත්‍යමගේ නායකත්වයෙන් ඒව නවත්තලා අපේ කර්මාන්තකරුවන්ට දෙන්න අපි වැඩ කටයුතු කරලා තියෙනවා. දැන් ඒ වගේම අපි අද මේ ඔබතුමාලා මෙතන එන මොහොතේ අපි මේ එන වර්ෂයේ වගාකරණය පිළිබඳව කතා කරේ. මොකද විශාල හිඟයක් අපිට පවතිනවා වේවැල් වලට. වේවැල් වල විශාල හිඟයක් පවතිනවා මේ රක්ෂිතේ සමහර කය කපන්න යන්න දෙන්නේ මේ අමුද්‍රව්‍ය වල ගැටලු ටිකක් තියෙනවා. අපි මේ පිළිබඳව සාකච්ඡා කරලා යම් සාහන ලබා දීලා තියෙනවා. ඒ වගේම සමහර කෝරා කියන එක ගෙන්නන ඉන්දුනීසියාවේ. ඉන්දුනීසියාවෙන් ඒගොල්ලෝ එක්ස්පෝර්ට් කරන එක නවත්තලා තියෙනවා සියලු ඒ මේ අමුද්‍රව්‍ය. ඒතකොට ඒගොල්ලෝ නිමිද්‍රව්‍ය විතර එක්ස්පෝර්ට් කරන්නේ අමුද්‍රව්‍ය එක්ස්පෝර්ට් කරන්නේ නැත්නම් පත් කරලා තියෙනවා. අපි මේ වෙනකොට ඒ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයත් එක්ක අපි සාකච්ඡා කළා මේ අවශ්‍ය කරන කර්මාන්ත වල ඉන්න ජනතාවට අවශ්‍ය කරන මෙන්න මේ බටි මෙන්න මේ සමහර බට ඒවා ගෙන්නන්නේ මේ ඉන්දුනීසියාවෙන්. ඒ නිසා ඒව ගෙන්නන්න අපි අවශ්‍ය කටයුතු සාකච්ඡා මට්ටමින් පවත්වාගෙන යනවා. කර්මාන්තකරුවන්ට අවශ්‍ය කරන දේවල් ටික සපයා දෙන්න. ඒකම අපි අලුත් සොයා ගැනීම වලට ගිහිල්ලා තියෙනවා. මම නෙමෙයි වේවල් වලින් මේ ග්‍රීන් බැම්බෝ උණ බම්බෝලි මම හිතන්නේ මේ ලෝක ඉතාලියේ ග්‍රීන් බෝන් කියන ආයතන පරීක්ෂණ කටයුතු කළා. අස්ථි බද්දේට හොඳම එක මේ ලංකාවේ තියෙන වෙවෙන මේ පොළොන්නරු වෙවෙන වේවැල් කියන එක පිළි අරගෙන තියෙනවා. හොයාගෙන තියෙනවා. හොඳ මේක කියලා. ඉතින් අපි මේ පට්ටමට අත ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ඒව නිෂ්පාදනය කරලා එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් වුණොත් අපි රටක් විදියට ජාතියක් විදියට ලොකු තැනකට අපි ඇවිල්ලා තියෙනවා. අපි ඒක යවන්න ඕනේ උණ බටේ විදියට නෙමෙයි. ඒක අපි යවන්න ඕනේ ඒ අවශ්‍ය කරන නිමිද්‍රව්‍ය විදියට අපි යවින්නට කටයුතු කරන්න. තව ප්‍රශ්නයක් මේක ටිකක් මේ ඔබතුමාගේ ජීවිතයේ හැඩ රටාවත් එක්ක මම මේ හිතන්නේ. දැන් ඔබතුමා සාමාන්‍යයෙන් කෙලින් වැඩ කරන කෙනෙක් වගේ පේනවා හැමතිස්සෙම. පහුගිය කාලේ කරපු හොඳ හෝ නරක තිබ්බට ඒ හොඳ හෝ නරක ක්‍රියාමාර්ග වල තියෙන කෙලින් වැඩ. ඒකින්ද ඒ කෙලින් වැඩ කරන රටාවයි මේ නිලධාරී තන්ත්‍රය අතර මේ ගැටලු පැන නගින්නේ නැද්ද? එහෙම ප්‍රශ්නයක් නැද්ද? නෑ සමහර අපිට එimhe පොඩි ගැටලු ටිකක් තියෙනවා. නමුත් නිලධාරී ටිකවත් අමාත්‍ය ලේකම්තුමා බොහොම හොඳින් මාත් එක්ක ඉන්නවා. අනිලධාරීන්වත් අපි යොමු කරගෙන මොකද ඒ ඉලක්ක දීලා මෙතෙක්කල් සමහරක් අමාත්‍යංශ වල වැඩ වෙලා නෑ ඇත්ත කතාව.
මේ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය තිබ්බට ඔය කර්මාන්තකරුවන් පුළුවන් විදියට නිෂ්පාදනය කරනවා. ඒ ටික පුළුවන් විදියට ගමේ පොළට ගිහිල්ලා විකුණනවා. ඒ මට්ටමක් තමයි සිදු වුනේ. එතකොට ඔවුන්ට ඒ ඔවුන්ගේ නිෂ්පාදන සුරක්ෂිතභාවයක් තිබුණේ නැහැ. වෙළඳපොළක් තිබුණේ නැහැ. අපි මේ වෙළඳපොළ නිර්මාණය කරගෙන යන එක තමයි කරන්නේ. ඒ වැඩ දැන් වැඩ එනකොට මම හිතන්නේ නිලධාරීන්ටත් වැඩ කරන්න වෙනවා. ඒ නිසා වැඩ නොකරන නිලධාරීන්ව වැඩ කරන තත්ත්වයට පත් කිරීම තමයි අමාත්‍යවරයෙක් විදියට අපේ දක්ෂතාවය විය යුත්තේ. අනිත් එක අන්තිම ප්‍රශ්නේ ඔබතුමායි අපි හැමෝටම මුණ දීලා තියෙන වසංගතයක් ඇතුළේ මුළු ලෝකෙම මුණ දීලා තියෙන වසංගතයක් ඇතුළේ තමයි අපි මේ ඉන්නේ. එතකොට මේ කොරෝනා සමය ඇත්තටම මුල් කොරෝනා සමය අභියෝගයක් ලෙස රටම එකතු වෙලා ජයගත්තා කියලා කියන්න පුළුවන් යම් ප්‍රමාණයකට. මුල් කොරෝනා අවධිය පළවෙනි එක. නමුත් දෙවෙනි එක පිමි පැනගෙන එනවා ඉස්සරහට. තම හිතන්නේ තව ඔය මගේ වැක්සින් එක කියන්නේ එන්නත සාක්ෂාත් වෙනකන් හරියට වෙනකන් තව මාස 7ක් 8ක්වත් අපිට ඉන්න වෙයි. මොකද මේ මාසෙත් පනිනවා කියලා කියනවා ඒ පරිශ්‍රණ මට්ටම් ඉවර වෙන. ඉතින් එහෙම තත්ත්වයක් ඇතුලේ මේ මෙහෙව ක්‍රියාත්මක කරන්න අමාරුයි. එක පැත්තකින් දුෂ්කරතා ගොඩක් තියෙනවා. මොකද රැස්වීම් තියන්න බෑ, හම්බ වෙන්න බෑ මිනිස්සුන් පොඩි ප්‍රමාණයක් තමයි හම්බ වෙන්න පුළුවන්. සෞඛ්‍ය නීති රීති තියෙනවා. මේ වාස්සේ වැඩ කරගෙන යද්දී එක පැත්තකින් වැඩි වෙන එක කොරෝනා රෝගීන්. එතකොට දැන් විශේෂ චෝදනාවක් තියෙනවා සමාජ මාධ්‍ය ඇතුළත් ඒක නිතර පළ වෙනවා. මේ PCR පරීක්ෂණ පිළිබඳව. PCR මේ අන්තිම ප්‍රශ්න මම මුතුමාගෙන් අහන්නේ PCR මැෂින් ගෙන්නන්නේ නැද්ද? කෝටි 1600ක් විතර තියෙන අරමුදලේ. ඇයි මැෂින් ගෙන්නලා මේක කරන්නේ නැත්te ඉක්මනින්ට? මොකද අහම්බෙන් කරපු පරීක්ෂණ ඇතුළේ කොළඹ නගරේ මේ 5 දෙනෙක් 6 දෙනෙක් අහු වෙනවා. ඒ කියන්නේ අහඹු සංචිත ඇතුළේ. විශේෂයෙන්ම ඔබතුමා නියෝජනය කරන්නේ එවැනි තදාසන්න ප්‍රදේශයක. කැලණිය කියන්නේ බොහොම කොළඹ පෑලියකට මාළු මාකට් එක තිබෙද්ද එතන. ඒකින්ද ඒ අපේ ප්‍රදේශයේ ඉන්න ජනතාව විශේෂයෙන්ම ඔබතුමා නියෝජනය කරන අපි හැමෝම ඉන්න මේ ප්‍රදේශයේ ඉන්න ජනතාව බේරා ගැනීම සඳහා මොකක්ද කියන්න තියෙන්නේ? අපි පැහැදිලිවම අපි ඔබතුමාලා දන්නවා අතිගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාගේ මූලිකත්වයෙන් අපි පළවෙනි රැල්ල අවංකවම පාලනය කරා. රටේ කොයි හරි අවාසනාවන්ත විදියකට මේ බ්‍රැන්ඩික්ස් ආයතනය මගින් දෙවෙනි රැල්ලක් ඇති වුණා. ඊට පස්සේ මාල් මාකට් එකේ ඇති වුණා. මං හිතන්නේ පොඩි වැඩිවීමක් තියෙනවා. අපි ඒක හරි කියලා කියන්නේ පාලනය නොකර නෙමෙයි ඉන්නේ. පාලන කටයුතු සියල්ලක් වෙනවා. නමුත් එදා 400ක් 200ක් කරපු PCR පරීක්ෂණ අද වෙනකොට කෙටි කාලයක් තුනන 10000ක් දක්වා අපි කරන මට්ටමටපත් වෙලා තියෙනවා. ඉතින් ඒකම අපි PCR කරන එකම මම හිතන්නේ අපි මේවට ගත්ත කඩිනම් ක්‍රියාමාර්ග. ඉතින් මේ නිසා මිනිස්සු ලෝකෙටම මේක අර්බුදයක් වෙලා තියෙන වෙලාවක්. දැන් අපේ සාමාන්‍යයෙන් ඇමරිකාව ගත්තම 100%කට විතර මරණානුපාතිකයක් යනවා. අපේ තාම දශම ගණන් යන්නේ අපි බල යුතු නෙමෙයි. නමුත් ලෝකෙ අපිට වඩා ආර්ථික බලවතුන් සෞඛ්‍ය අංශයෙන් සෑම අංශකින්ම ඉහළින් ඉන්න අයට මේක තාම වැඩපත් ගන්න බැරි වෙනකොට තාම ලෝකෙටම විශාල ප්‍රශ්නයක් මේ වෛරසය ගැන හරිත අවබෝධයක් නැති වෙලාවක අපි මේ මට්ටමින් පාලනය කිරීම පිළිබඳව මම හිතන්නේ සතුටු විය යුතුයි. අපි රටේ ජනතාව විදියට රටට මේක තුරන් කරන්න පුළුවන් විදියට සෞඛ්‍ය උපදෙස් අනුවට ක්‍රියා කළ යුතුයි. දැන් ඔබතුමාත් වැඩ කරනවා මමත් වැඩ කරනවා. අපි දෙන්නම දැක්ක දැන් මේ පරතරේ තියාගෙන මුඛාවරණ තියාගෙන අපි වැඩ කටයුතු කරන්නේ. අපිට අමාරු වුණත් පුරුදු වුණත් අමාරු වුණත් පුරුදු නැති වුණත් මේ අනුව වැඩ කටයුතු කරන්න අපි පෙළඹෙන්න ඕනේ. නැත්නම් අපිට එක පැත්තකින් ආර්ථිකය කඩා වැටෙන මට්ටමකට බෑ. පෞද්ගලික 2019 මේ සාරාංශ ප්‍රහාරය නිසා විශාල ආර්ථිකය කඩා වැටිලා ඉස්තාම ඍණාත්මකයක් අපිට ලබා දුන්නේ සෑම අංශකින්ම පහතට වැටිච්ච රටක්. ඒක අපි ආණ්ඩුව බාරගත්තා විතරයි අපිට මේ කොරෝනා වසංගතයට මුහුණ දෙන්න වුණා. මම හිතන්නේ තාම අපි ඒකත් එක්ක දුවන්නේ. අපිට මොකද 40000ක් විතර ජනතාවක් පිටරට අපේ ශ්‍රමිකයන් අපේ ලංකාවට ඇවිල්ලා ඉන්නවා. මම හිතන්නේ 40000 යොපු විදේශ විනිමය අපිට අහිමි වෙලා තියෙනවා. ඒකම අපේ නිෂ්පාදනද අඩු වෙලා තියෙනවා. ඒ වගේම සුරාසල් ටික පෞද්ගලික කාලේ වහලා තිබ්බේ. ඒ වල තියෙන ආදායම නැති වෙලා තියෙනවා. ඒතර ආනයනයේ සීමා කිරීම තුළ ආනයනයක මත ගන්න බදු අඩු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ විශාල ප්‍රශ්න රාශියක් එක්ක තමයි අපි මේ වෙලාවේ වැඩ කටයුතු කරන්නේ. අපි දන්නවා මිනිස්සුන්ට තපාසුකම් ගොඩක් තියෙනවා. නමුත්
අපි සෞඛ්‍ය ආරක්ෂිතව හිතලා ඒ වෛද්‍ය උපදෙස් අනුවට අනුව අපි වැඩ කටයුතු කළ යුතුයි කියන තැන මම ඉන්නවා. හරි. එහෙමනම් අපි මේ අපේ අදාළ සාකච්ඡාව අවසන් කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම මේ අමතුමාට වේවැල් පිත්තල ලී මැටි සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යතුමාට එතුමාගේ මේ ඇත්තටම දේශපාලන ප්‍රශ්න කිහිපයකුත් අපි එතුමාගෙන් ඇහුවා. ඒවටත් එතුමා ඍජුව පිළිතුරු දුන්නා. ඉතින් අපි නැවතත් මෙවැනි The Idea Gates වැඩසටහනකින් හමු වෙනතුරු ගරු ඇමතුමාට ආයුබෝවන් කියලා සමුගන්නවා. බොහොම ස්තුතියි.